අද පාඩමෙනුත් මම අවකලනයේ ටියුට් එකේ ගණන් කීපයක් හදනවා. ඔයාලා ටියුට් එක කරලා තියාගෙන මම හදනකොට අඩුපාඩු හරි ගස්සලා. මම ටියුට් එකේ දෙවෙනි ගණන තෝරගත්තා. y සමානයි sin x වරක් cos 2x ගේ මූලය. අවකලනය කරන්න. අපි දකිනවා ගුණිතයක්. මම ওই මූලය භාග්‍ය බලය කියලා ලියාගත්තොත් ටිකක් ලේසි වෙයි මුලදී. එහෙනම් sin x වරක් cos 2x ගේ භාග්‍ය බලය. අපි dy යට dx ලියමු. අපි දකිනවා ගුණිතයක්. ගුණිතයක අවකලනයේ සූත්‍රය උදව් කරගන්න. එක ශ්‍රිතයක් ලියුවා. ඊතුරු ශ්‍රිතයේ අවකලනය. බලය ඉස්සරහට ගන්න. බලයෙන් එකක් අඩු කරන්න. භාගයෙන් එකක් අඩු කරලා ත්‍රින භාගය. බලය වහන්න. දැන් cos 2x ගේ අවකලනය ලියන්න. ඍණ sin 2x වර. දැන් cos ශ්‍රිතය වහලා 2x ගේ අවකලනය දෙකක් කියලා. ඊළඟට ධනය. sin x ලියුවා මෙයාගේ අවකලනය ලියුවා. ධන. දැන් cos 2x ගේ මූලය ලියන්න. භාග්‍ය බලය මගේ. sin x ගේ අවකලනය ලියන්න. cos x. දැන් මගේ අවකලනයේ පෙරිය ඉවරයි. හැබැයි අපි සුළු කරලා මේ අවකලනයේ ගැටළු වල සරලම උත්තරයක් ගන්න ඕනේ. මම මේ දෙකේ ඉලක්කම අයින් කරන්න. නිතරම අපි අර ධන පදයේ ඉස්සරහින් ලියන්න ඕනේ. මෙයාගේ ඍණ එකක් තියෙනවා. මම ලියන්නම් cos 2x ගේ භාග්‍ය බලය. වරක් cos x. ඊළඟට ඍණ sin x. sin 2x. මේ ඍණ භාග්‍ය බලය මම හරියට අරගෙන cos 2x ගේ භාග්‍ය බලය. දැන් මම පිළිවෙලකට උත්තරේ ලියලා තියෙනවා. දැන් මට පොදු හරයක් සලකන්න පුළුවන් cos 2x ගේ භාග්‍ය බලය. එහෙමත් නැත්නම් මූලය ලියුවත් ප්‍රශ්නයක් නැහැ. cos 2x ගේ භාග්‍ය බලය cos 2x ගේ භාග්‍ය බලයෙන් වැඩි කළොත් cos 2x. වරක් cos x. ඉතිරි පදේ අපි ලියමු ඍණ sin 2x sin x. මම එහෙම ලිව්වේ සූත්‍රයක් කියවන රටාවට. cos a cos b ඍණ sin a sin b. a වෙනුවට මම කියවේ 2x b වෙනුවට x. එහෙමනම් මට මේ තියෙන්නේ cos a ධන b ගේ සූත්‍රය. dy යට dx සමානයි a වෙනුවට 2x b වෙනුවට x cos a cos b ඍණ sin a sin b cos a ධන b. එහෙනම් මම කෙලින්ම 3x යන්නම් බෙදීම cos 2x ගේ මූලය. අපි ගණන අවකලනය කරලා සරල උත්තරයක් ගත්තා. ඔයාලා මේ විදි ගණන් හදලා තියෙනවා නම් මේ අඩුපාඩු පරිගස්ස ගන්න උත්තර හැකිතාක් සරලව තියන්න පුරුදු වෙන්න. මම තවත් ගැටලුවක් තෝරගන්නම්. මම 40 වෙනි ගණනට මෙන්න මෙහෙමයි තියෙන්නේ. y සමානයි e ගේ sin මූල x. e ගේ sin මූල x. අපි e ශ්‍රේණියක් අවකලනය කරන ඝාතීය ශ්‍රේණිය අවකලනය කරන් මෙදක්වලා පුරුදු. dy යට dx. e ගේ ශ්‍රේණියක් අවකලනය කළොත් එම ශ්‍රේණිය මෙන්න. එනනම් එම ශ්‍රේණිය මෙන්න. දැන් e බහන්න. sin මූල x ගේ අවකලනයේ cos මූල x. දැන් sin වහන්න. x ගේ මූලය වෙනුවට ඔන්න x ගේ භාග්‍ය බලය හිතාගෙන අවකලනය ලියන්න. භාගයයි බලය ඉස්සරහට ගත්තා. බලයෙන් එකක් අඩු කළා. දැන් ඔයාලට ඒ උත්තරේ සරලව තියෙනවා නම් e ගේ sin මූල x cos මූල x බෙදීම දෙවරක් මූල x. ඔන්න ආකාරයට අපිට උත්තරේ කියන්න පුළුවන්. අවශ්‍ය නම් e ගේ sin මූල x ට y එක දාන්න පුළුවන්.
ඊළඟ ගාන විදිහට මම තෝරගත්ත 48. 48 වෙනි ගානේ තියෙනවා y සමානයි tan inverse වරහන් ඇතුලේ cos x ඍණ sin x බෙදීම cos x ධන sin x tan inverse ගැටලුවක් ටිකක් සංකීර්ණයි. අපි බලමු එකපාරට අවකාශයට යන්නේ නැතුව මේ ගණන පොඩ්ඩක් සරල කරගන්න, සුළු කරගන්න. tan inverse අපි ලවයයි හරයයි සෑම පදයක්ම cos x ගෙන් බෙදාගෙන යනවා. cos x ගෙන් බෙදනවා. මෙයා cos x ගෙන් බෙදුවොත් 1යි. මෙයා බෙදුවොත් tan x. මෙයා බෙදුවොත් 1යි. ධන tan x. මම ගණන හැරෙවුවා දැන් tan වලට. දැන් අපි සූත්‍රයක් හදාගන්න බලමු. එක වෙනුවට මම ලියනවා tan 45 පයිවට හරි. ඍණ tan x බෙදීම එකේ ඉලක්ක මෙලෙසම තියාගෙන මෙන්න මෙතන මම එකේ ඉලක්කමක් දැම්මා කියලා වෙනසක් වෙන්නේ නැහැ tan x ළඟ මුදිතයක්. ඒක වෙනුවට මම ආපහු tan 5/4 tan x ලියනවා. දැන් ඔයාලා මේ වැඩේ කළේ මේ සූත්‍රයක් හදාගන්න. tan a ඍණ tan b බෙදීම 1 ධන tan a tan මේ තියෙන්නේ tan inverse tan 5/4 ඍණ x කියන සූත්‍රය. දැන් අපි බලමු ඊළඟ පේළියට යන්න. y සමානයි tan inverse tan දෙන්න අයින් වෙලා 5/4 ඍණ x කියලා මට ලැබෙනවා. දැන් කෙලින්ම මම එක පේළියේ අවකලනය ලියනවා ඍණ 1යි කියලා. දැන් අපිට පේනවා ගණන් ඒ විදිහට සුළු කරගෙන අවකලනය කළොත් ඉතාම කෙටි කාලයකදී සරල උත්තරයකට එන්න පුළුවන්. ඊළඟ අපි බලමු ඊළඟ ගැටලුව විදිහට මම 51 වෙනි ගාන තෝරනවා. 51 වෙනි ගානේ මෙහෙම තියෙනවා. y සමානයි e ගේ sec 2x වර log sec 2x sec 2x. ඒ වගේ ගැටලු ඉතින් අපේ තියෙන විදිහටම අවකලනය කරන්න ඕනේ. ඒව සුළු කරන්න ක්‍රම නැහැ. හෙලින්ම අපි නම් අවකලනය පෙළියට යනවා. ගුණිතය. මම e ගේ sec 2x ලියලා මේ සුතේ අවකලනය කරනවා. ලඝු ශ්‍රේතයක් අවකලනය කළොත් එකයට ශ්‍රේතේ එන්න ඕනේ. දැන් ලඝුවම sec 2x ගේ අවකලනය sec 2x tan 2x. දැන් sec වහලා 2x ගේ අවකලනය දෙකක් දාන්න ධන 2. පැහැදිලිද බලන්න. එක ශ්‍රේතයක් ලියුවා. දැන් මෙයාගේ අවකලනය. ඉස්සෙල්ලා ලඝු ශ්‍රේතේ බලන්න අවකලනය කරනවා. ලඝු වහන්න. දැන් sec 2x බලන්න අවකලනය කරන්න. දැන් sec වහන්න 2x ගේ අවකලනය ලියන්න. ධන ඊගාට අපි ලියමු log sec 2x. වර ඊගේ ශ්‍රේතයක් අවකලනය කළොත් එම ශ්‍රේතය මෙන්නවා. ඊගේ sec 2x. දැන් ඊ වහන්න. sec 2x ගේ අවකලනය නැවත ලියන්න sec 2x tan 2x. වරක් sec වහලා 2x ගේ අවකලනය ලියන්න. දැන් අපේ අවකලනය පේළිය නම් හරි. නැවත බැලුවොත් මේ ශ්‍රේතය ලියුවා. මෙයාගේ අවකලනය. ලඝු අවකලනය ඒකයට ශ්‍රේතය ලියුවා. sec 2x ගේ අවකලනය ලියුවා sec 2x tan 2x. වරක් 2x ගේ අවකලනය ලියුවා. ඊට පස්සේ log sec 2x ලියලා මෙයාගේ අවකලනය බැලුවා. ඊට ශ්‍රේතයක් අවකලනය කළොත් එම ශ්‍රේතයම ලියනවා. දැන් ඊ වහන්න. දැන් sec 2x ගේ අවකලනයට ඉස්සෙල්ලා වගේම ලියන්න. මට සුළු වෙනවා දැන් මේ පද දෙක කැපිලා යනවා. e ගේ sec 2x
ඊළඟට මට එනවා tan 2x දෙකේ ඉලක්කමක් මම ඉස්සරහට ගන්නවා. ඊළඟට එනවා මට ධන දෙවරක් log sec 2x ඊගේ sec 2x sec 2x tan 2x. තව ටිකක් සුළු කරගන්න පුළුවන් මට දෙකේ ඉලක්කම සහ tan 2x අපි පිටට දාමු. වරහන ඇතුළට ඊගේ sec 2x එනවා. ධන අපි දෙකේ ඉලක්කමක් ගත්තා tan 2x එකකුත් ගත්තා. ඉතිරි වෙනවා අපිට තව පොදු සාධකයක් පේනවා. මේ ඊගේ sec 2x උත් ගන්න. සියලුම පොදු සාධක ගත්තාම ලේසි. දෙවරක් ඊගේ sec 2x වරක් tan 2x තමයි. වරහන ඇතුලේ දෙකේ ඉලක්කම. දෙකේ ඉලක්කම නෙමෙයි එකක් එනවා. ධන මේ පදේනුත් අපි දෙකේ ඉලක්කම ගත්තා ඊගේ sec 2x ගත්තා tan 2x ගත්තා. එhmenan log sec 2x එනවා ආපහු sec 2x එකක් එනවා. උත්තරේ විදිහට අපි ආව තියෙනවා. එහෙනම් අපි තවත් ගැටලුවකට යමු. මම 52 වෙනි ගාන හදනවා. දෙක y සමානයි log මාපාංක ඇතුලේ එක ධන sin x ගේ මූලය. බෙදීම එක ඍණ sin x ගේ මූලය. මාපාංක ඇතුලේ දාන්නේ සාමාන්‍යයෙන් ලඝු ශ්‍රුතියක් ලියනකොට මාපාංක දීලා තියෙන්න ඕනේ. එන් දීලා තියෙනවා නම් අපිට ඒක උදව් කරනවා. දැන් ගණන ටිකක් සංකීර්ණයි. හැබැයි ඔයාලට ලඝු පදයක් තියෙන නිසා බෙදීමක් එක්ක මෙන්න මේ සූත්‍රය උදව් කරගන්න පුළුවන්. ලඝු a8b සමානයි ලඝු a ඍණ ලඝු b කියලා අපි සූත්‍රයක් දානවා. දැන් මේ ln කියලා දාන්නේ ලඝු e පාදයේ කියන එක. ලඝු e පාදයට තමයි ඔය ln කියලා අපි දාන්නේ. එහෙනම් මොන පාදයේ තිබ්බත් අපිට අර සූත්‍රය උදව් කරගන්න පුළුවන්. දැන් මම ලියනවා log එක ධන sin x ගේ මූලය. ඍණ log එක ඍණ sin x ගේ මූලය කියලා ගන්න ටික ලබ්ධියකට වඩා අපිට අවකලනයේදී අන්තරය පහසුයි. එහෙනම් අපි දැන් අවකලනයේ පිළියෙලට යමු. dy යට dx සමානයි ලඝු ශ්‍රිතයක් අවකලනය කළොත් එකයට ශ්‍රිතය එනවා. දැන් ලඝු වහන්න. මූල sin x ගේ අවකලනය. මූල sin x. ඒක ඔයාලට sin x ගේ භාග්‍ය බලය කියලා හිතාගත්තාම හරි. දැන් මම භාගය ඉස්සරහට ගන්නවා. භාගෙන් එකක් අඩු කරනවා. භාගය වහලා sin x ගේ අවකලනය ලියනවා. ඔය ආකාරයට මූල sin x ගේ අවකලනය ලියා ගන්න පුළුවන්. ලඝු ශ්‍රිතයේ අවකලනය ලියුවා. ලඝු වැහුවා. ඊළඟට එක ධන sin x. එක නියතයක් නියතයක අවකලනය බිඳුවයි. මූල sin x ගේ අවකලනය sin x ගේ භාග්‍ය බලය කියලා හිතාගෙන ලියුවා. ඊළඟට ඍණ ලඝු ශ්‍රිතයේ අවකලනය එකයට එක ඍණ මූල sin x. වරක් ලඝු වැහුවා. එකේ අවකලනය බිඳුවයි. ඍණ මූල sin x. මෙතන ධන දාලා ඉස්සෙල්ලා වගේම භාගය පිටට ගන්න. sin x ගේ ඍණ භාගය දාන්න. මූලය වහලා cos x. දැන් මම අන්තරය අවකලනය කරලා ඉවරයි. දැන් අපිට සුළු කිරීමකට යන්න පුළුවන්. මට පිටට ගන්න පුළුවන් භාගය. අර මූල sin x ගේ ඍණ භාග්‍ය බලය පහළට අරගෙන ලියුවොත් වඩා හොඳයි. cos x උත් ගන්න පුළුවන්. මම පිටට ගත්ත භාගය sin x ගේ ඍණ භාග්‍ය බලය සහ cos x. දැන් මට ඉතුරුයි එකයට එක ධන sin x ගේ මූලය. ධන එකයට එක ඍණ sin x ගේ මූලය ඉතුරු වෙලා තියෙනවා.
දෙයක් ලියනකොට තවදුරටත් මෙයා සුළු කරන්න පුළුවන්ද කියන එක පේනවා හුඟක් වෙලාවට. එහෙනම් මට පොදු හරය අරගෙන තව සුළු කිරීමකට යන්න පුළුවන්. dy යට dx සමානයි භාගයයි cos x මූල sin x වරහණ ඇතුලේ මම පොදු හරයට ලියනවා 1 ධන sin x ගේ මූලය වරක් 1 ඍණ sin x ගේ මූලය පොදු හරය ලෙස. ඔයාලා ළමයි ලියලා බැලුවොත් එනවා 1 ඍණ sin x ගේ මූලය ධන 1 ධන sin x ගේ මූලය. දැන් මට මේ දෙන්නත් කපලා දාන්න පුළුවන්. අපි උත්තරේ ලියමු දැන් භාගයයි cos x යට මූල sin x වරක් දෙක බෙදීම වර්ග දෙක කාන්තරේ රටාව තියෙනවා 1 ඍණ sin x. ඊළඟ ශ්‍රේණියේදී දෙකේ ඉලක්කම කපලා උත්තරේ ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. cos x යට මූල sin x වරක් 1 ඍණ sin x කියලා අපිට සරල උත්තරයකට එන්න පුළුවන් මේ ශ්‍රුති අවකලනයට. එහෙනම් අපි ළඟට මම යනවා 75 වෙනි ගානට. 75. බලන්න 75 වෙනි ගාන y සමානයි cos inverse x වර්ගයේ ඍණ 1 යට x වර්ගයේ ධනය. cos inverse අවකලනය අපි දන්නවා ප්‍රමුඛ ධර්ම ඇසුරින් කරලා. නමුත් ගණන සංකීර්ණයි. ඒ වගේ වෙලාවක x ආදේශයක් තෝරගත්තොත් හොඳයි. මම දානවා tan theta. දැන් මගේ ගණන cos inverse tan වර්ගයේ theta ඍණ 1 බෙදීම tan වර්ග theta ධන 1. ඔයාලා දන්නවා cos 2 theta ගේ සූත්‍රයේ tan theta ඇසුරින් 1 ඍණ tan වර්ග theta බෙදීම 1 ධන tan වර්ග theta. අවශ්‍ය නම් මතක නැත්නම් මතක් කරගෙන පැත්තක ලියා ගන්න. හැබැයි සූත්‍රයේ පොඩි වෙනසක් තියෙනවා. අනේ නිසා පැත්තක ලියාගන්න කොහොමද? මට පුළුවන් මේ වෙනස නැති කරන්න ඍණ 1 පිටට ගන්න. 1 ඍණ tan වර්ග theta බෙදීම 1 ධන tan වර්ග theta. දැන් මම ලියනවා cos inverse ඍණ cos 2 theta. ඍණ cos 2 theta. දැන් මට පොඩි ප්‍රශ්නයක් මේ මැද්දේ ඍණ එකක් තිබෙනවා. මෙතන පොඩි දෙයක් තියෙන ඍණ එකකුත් එක්ක. මම ඒ ඍණ එක නැති කරන්න cos inverse cos 5 ඍණ 2 theta. cos 180 ඍණ theta කියන්නේ ඍණ cos theta. එවනම් ඍණ එක වෙනුවට cos 180 ඍණ එහෙම නැත්නම් 5 ඍණ 2 theta. දැන් මම cos inverse cos දෙන්න අයින් කරලා y සමානයි 5 ඍණ 2 theta වලට එන්න. මේ theta කියන්නේ tan inverse x. දැන් මම ගණන x ට හරවලා ලියනවා දෙවරක් tan inverse x. දැන් ගණන සරලයි. දැන් මම අවකලනය කරනවා මෙයා නියතයක් අවකලනය බිඳුවයි ඍණ දෙවරක් 1 යට 1 ධන x වර්ගය. එහෙනම් අපි ඒ සූත්‍රය ආදේශයක් භාවිතා කරලා අවකලනය කරලා සරල උත්තරයකට ආවා. තවත් ගැටලුවකට යමු. ඊළඟ ගැටලුව 76. y සමානයි tan inverse 1 ධන x වර්ගයේ මූලය. ඍණ 1 යට x
ඉන්වර්ස් අවකලනය දන්නවා නමුත් ගණන සංකීර්ණ වැඩි. අපි එක්ස්ට්‍රා ආදේශයක් තෝරගමු. එක්ස්ට්‍රා අපි තෝරගමු මෙතෙන් ගැළපෙන විදිහට tan theta. එක ධන x වර්ගයක් තියෙන්නේ. මට x tan theta තෝරගත්තොත් එක ධන tan වර්ග thetaට sec වර්ග theta දාලා මූලය ගන්න පුළුවන්. ඒ හින්දා අපි ගණන දිහා බලලා ගණනට ගැළපෙන ආදේශයක් විතරම තෝරගන්න. යට tan theta. මම ආදේශයක් භාවිතා කළා ඊළඟට. දැන් මම ලියනවා tan inverse sec වර්ග theta की मूल्य කෙරින්ම sec theta ऋण 1 බෙදීම. tan theta මම හරවන්නම් sin theta බෙදීම cos theta. උඩ පදයක් මම හරවන්නම් sec theta වෙනුවට cos theta දාන්න. ඉතින් සුළු කරමු. ඊළඟට අපි ලවයේ මම ලියන්න y සමානයි tan inverse cos theta පොදු හරය කියලා ගත්තොත් එක ඍණ cos theta බෙදීම sin theta රටාව ලැබෙනවා. එතකොට cos theta පොදු හරය ගත්තොත් මේ cos theta ට කැපිලා යනවා. ඒ වගේම එක ඍණ cos theta දැක්කොත් මට ලියන්න පුළුවන් 2 sin වර්ගය theta බෙදීම 2 බෙදීම මෙයක් භාග කෝණ වලට හරවලා 2 sin theta යට 2 cos theta යට 2. නැවත වතාවක් අපිට සුළු කරගන්න පුළුවන් මේ දෙකේ ලක්ෂණත් කපලා sin theta යට 2 කපලා tan theta යට 2. tan inverse tan දෙන්නත් අයින් කරලා theta යට 2. හැබැයි මගේ ගණන දැන් x ට හරව ගන්නත් පුළුවන් භාගයයි tan inverse x කියලා. දැන් අපිට dy යට dx ගේ උත්තරේ ලියන්න පුළුවන් ඉතාම සරලයි භාගයයි එක ධන x වර්ගය. එළින් අපි එකයට දෙවරක් එක ධන x වර්ගය උත්තරේට තියෙනවා. දැන් මේ ගන්න කෙලින්ම ඔයාලා ඔය ආදේශ භාවිතා කරන්නේ නැතුව හැදුවා නම් හුඟක් දුරට මම හිතන්නේ සුළු කිරීම අමාරු වෙනවා. දැන් මේකේ වැඩිපුර අපි කලේ ගණන සුළු කරන එක අවකලනයට යන්න එක පිළිගන්න. ඊළඟට මම තෝරගන්නවා 95 වෙනි ගාන. පස්වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. D යට A සමානයි tan alpha ආදේශ කරලා අපි ගණන y සමානයි කියලා ලියාගමු tan inverse A sin x ධන B cos x බෙදී A cos x ඍණ B sin x ගණන අවකලනය කරන්නලු. එක ආදේශයක් දීලා තියෙනවා. නමුත් අපි මේ sin පද cos පද ගණනේ දැක්කොත් tan කතාවකුත් ඉස්සරහින් තියෙනවා නම් උඩයි යටයි දෙකම cos x ගෙන් බෙදාගෙනම ඉන්නවා. එතකොට තමයි ගණන ලේසි වෙන්නේ. tan inverse cos x ගෙන් බෙදුවොත් A tan x. එක පාරට මේක දාන්න යන්න එපා. අපි දන්න රටාවක් තමයි cos පද sin පද ලවේ හරේ තිබ්බොත් cos x ගේ උඩයි යටයි බෙදන්න. ධන බෙදී මම බෙදන්නේ cos x ගෙන් A ඍණ B tan x. හැබැයි අපිට දීලා තියෙනවා මේ B යට ඒක tan එක දාන්න. එහෙනම් නැවත අපි මේ A ගෙන් දිගටම බෙදමු. උඩයි යටයි සෑම පදයක්ම A ගෙන් බෙදමු. tan x ධන B යට බෙදී එක ඍණ B යට tan x කියලා එනවා. ඒගොල්ලන් දීපු දත්තයක් මම උදව් කරගත්තා. මම cos x ගෙන් බෙදලා ගණන සරල කරගත්තා. y සමානයි
දැන් D අගයට අපි tan alpha දාමු. tan inverse tan x ධන tan alpha බෙදීම එක ඍණ tan alpha tan x කියලා අපිට ගණන ලැබිලා තියෙනවා. දැන් මට මේ වරහන ඇතුලේ කියවෙන්නේ tan x ධන alpha ගේ සූත්‍රය. tan inverse tan x ධන alpha. tan x ධන alpha ගේ සූත්‍රය යන්නේ කිව්වොත් අපිට යන්නේ tan x ධන tan alpha බෙදීම එක ඍණ tan x tan alpha එක දෙනවා. tan inverse tan දෙන්න ඉවත් වෙලා xy සමාන x ධන alpha යි. මේ alpha නියතයි. එම නිසා මට ගැලීම dy යට dx ගේ උත්තරේ ගන්න පුළුවන් එකයි. ඔන්න අපි එන්න ගැටලුව ඉතාම සරල විදිහට හදලා සරල උත්තරයක් ගන්න. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ 115 වෙනි ගණන. වෙනි ගණනේ මෙන්න මේකයි තියෙන්නේ. dy යට dx හොයන්න කියලා ගණන තියෙන්නේ මෙහෙමයි. x සමානයි sec θ ධන tan θ. y සමානයි cosec θ ධන cot θ. x θ ගේ ශ්‍රිතයක් y θ ගේ ශ්‍රිතයක්. අපෙන් අහන ප්‍රශ්නේ තමයි dy යට dx ට උත්තරය. මට එකපාරට dy යට dx හොයන්න බෑ. පුළුවන් තැනකින් පටන් ගන්න ඕනේ. dx යට dθ. sec θ ගේ අවකලනය θ විශේෂ sec θ tan θ. ධන tan θ ගේ අවකලනය sec වර්ගය θ. අපි යමු දැන් y අවකලනය කරන්න θ විශේෂ. dy යට dθ. cosec θ ගේ අවකලනය ඍණ cot θ cosec θ. cot θ ගේ අවකලනය ඍණ cosec වර්ග θ. එහෙනම් අපි දැන් අවකලනය කරලා ඉවරයි. තව ටිකක් සුළු කර ගන්නත් පුළුවන්. මෙයාගේ sec θ එකක් පිටට ගන්න. tan θ ධන sec θ. මෙයාගේ ඍණ එකක් සමග cosec θ පිටට ගන්න. cot θ ධන cosec θ. දැන් මගෙන් අහන ප්‍රශ්නේ dy යට dx. අපි එදා සූත්‍රයක් ලබා ගත්තා ශ්‍රිතයක් අවකලනය කිරීමේ සූත්‍රය කියලා. මේ සූත්‍රය මෙතෙන්ට උදව් කරගන්න පුළුවන්. සූත්‍රයේ දීලාම dy යට dθ අර උත්තරය ආදේශ කරනවා. ඍණ cosec θ වරක් cot θ ධන cosec θ. බෙදී dθ යට dx කියන්නේ මෙයාගේ උඩයට මාරු වෙන්න ඕනනේ. අපි යා බලමු. sec θ ධන tan θ. මේකයි අපිට ආපු උත්තරේ. අවශ්‍ය නම් අපිට ගැටලුව දීපු ප්‍රශ්නේ දීපු විදිහට මේවා xy ට හරවන්නත් පුළුවන්. අපි තාම මෙච්චර දුර ගියේ නැහැ. උත්තරේ θ ගෙන්. තවත් ගැටලුවකට යන්නම් මම. 119 වෙනි ගැටලුවට යන්න. 119 වෙනි ගණන මෙන්න මෙහෙම තියෙනවා. x සමානයි a වරක් a නියතයක් θ ධන sin θ. y සමානයි a වරක් a නියතයක් එක ඍණ cos θ. ප්‍රශ්නය dy යට dx හොයන්න. x θ ගේ ශ්‍රිතයක්. මට පුළුවන් දේ තමයි dx යට dθ. ඒ නියතයක් නම් නියතයේ ලෙසම තියාන වරහන ඇතුලේ අවකලනයට යනවා. θ ගේ අවකලනය θ විශේෂ 1. ධන sin θ ගේ අවකලනය cos θ. dy යට dθ යනවා. ඒ නියතයක් ලෙසම තියාගෙන වරහන ඇතුලේ අවකලනයට යනවා.
එකේ අවකාශය බිඳුවයි. cos θගේ අවකාශය ඍණ sin θ මේ ඍණත් එක්ක වැඩි වෙලා sin θ ලැබෙනවා. දැන් මට පුළුවන් dy යට dx ගේ සූත්‍රය ලියලම ගලපන්න dy යට dθ වරක් dθ යට dx කියලා. dy යට dθ මම ආදේශ කරනවා ඒ වරක් sin θ. dθ යට dx කියන්නේ මෙයාගේ උඩයට මාරු වෙන්න ඕන ඒ වරක් එක ධන cos θ. ඒක ඇති. දැන් මට dy යට dx ආවේ sin θ යට එක ධන cos θ. දැන් සමහර වෙලාවට ඔයාලට මේ සුළු කිරීමේදී නවත්තන්න හිතෙනවා. නමුත් එහෙම නවත්තන්න එපා. මේක තවත් සුළු කරන්න පුළුවන්. මම හරය දැකපු ගමන් 2 cos වර්ගය θ යට 2 දානවා. එම නිසා sin θ භාගකෝණ වලට හරවලා 2 sin θ යට 2 cos θ යට 2 දැම්මොත් මට තවත් සරල උත්තරයක් ගන්න පුළුවන් දෙකේ ලක්කමත් කපලා cos θ එක කපලා tan θ යට 2 ඔන්න ආකාරයට එකක් හදාගන්න පුළුවන්. මම තව එක ගැටලුවකට යන්න. 123 වෙනි ගානට යන්න. 123 x සමානයි 4b cos θ. ඍණ b cos 4i θ. y සමානයි 4b sin θ. ऋण b sin 4i θ. අර විදිහටම dx යට dθ. 4ib නියතය 4ib ලියලා cos θ ගේ අවකලනය ඍණ sin θ. ඍණ b ලියලා cos 4i θ ගේ අවකලනය ඍණ sin 4i θ වරක් 4කුත් එන්නේ. අපි ඒක ටිකක් හොඳට ලියා ගමු. මෙතන වැඩි කරනකොට ධන එනවා 4ib sin 4i θ. 4ib sin 4i θ ධන පදයෙන් දිසෙන ඉස්සරහින් ලියනවා. ඍණ 4ib sin θ. 4ib පිටට අරගෙන තියන්න පුළුවන් sin 4i θ ඍණ sin θ. මේ පදේ ආපුවාම තව ටිකක් සුළු කරන්න හිතෙන්න ඕනේ sin සීරින sin දී සූත්‍රය දාන්න. 2 cos කෝණ දෙක එකතු කරන්න දෙකට බෙදන්න. වරක් sin මේ කෝණය මෙය අඩු කරන්න දෙකට බෙදන්න. ඔයගේ අපි මග නවත්තන්න නැතුව හැකිතා සුළු කරලා උත්තරයක් ගත්තොත් හොඳයි. දැන් අපි dy යට dθ යන්න. 4ib ලියලා sin θ ගේ අවකලනය cos θ යට. ऋण b ලියලා sin 4i θ ගේ අවකලනය cos 4i θ වරක් 4 එම පද දෙකෙනුත් මට 4ib පිටට අරගෙන cos θ ඍණ cos 4i θ ලියන්න පුළුවන්. එතනත් මට පේනවා cos c ඍණ cos d සූත්‍රය ඇවිල්ලා තියෙනවා. 4ib cos c ඍණ cos d මම ලියනවා 2 sin කෝණ දෙක එකතු කර දෙකට බෙදන්න. වරක් sin මම ඍණ දැම්මේ නැති නිසා d ගෙන් c අඩු කර දෙකට බෙදන්න. දැන් අපේ උත්තර දෙක හරි. දැන් මම dy යට dx ගේ උත්තරේ ගන්නවා. dy යට dx සමානයි dy යට dθ වරක් dθ යට dx. දැන් මම උත්තර ආදේශ කරලා ලියන්නම්. dy යට dθ ට 4ib 8ib ලියන්නම්. 8ib දෙකෙන් වැඩි කරලා sin 5i θ බෙදීම 2 sin 3i θ බෙදීම 2. බෙදීම දාලා මෙයාගේ උත්තරේ ලියන්නම්. එයාට 8ib cos 5i θ යට 2 වරක් sin 3i θ යට 2. දැන් අපිට පේනවා 8ib කැපෙනවා sin පදයක් කැපිලා dy යට dx ට ලැබෙන උත්තරේ tan 5i θ යට 2.
ඉතාම සරල උත්තරයක් ලැබුණා. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට ගණන් හදන්න. මම තව පාඩමකදී මේකේ ගණන් ටිකක්